10 4 අභ්‍යාසයට ගියොත් එහෙම 10 4 අභ්‍යාසය කියනවා කමිස 3ක් 1200 නම් කමිස 5ක මිල සොයන්න කියලා. එතකොට ඔතන තියෙනවා ඔය ක්‍රමයට පොඩ්ඩක් නමක් දාලා තියෙනවා මොකක්ද මේ සමීකරණ ක්‍රමය භාවිතා කරලා විසඳන්න කියලා. හරිද? විභාගෙදි මම ඔයගොල්ලන්ට කිව්වා සමීකරණ ක්‍රමය එහෙම විජීය ක්‍රමය ඔය කියන ක්‍රම දෙකෙන්ම ගත්තන් පස්සේදී එකම දෙයක් තමයි කියවෙන්නේ. හරිද? එකම කාරණයක් කියවෙන්නේ. එතන ගණනය කිරීමේ කිසි ගැටලුවක් නැහැ. උතන පැහැදිලි කිරීම කරනකොට අර ගත්ත මිලයි විකුණුම් මිලයි කියන කරුණු දෙක පදනම් කරගෙන ගණන ගොඩගාගෙන යන ආකාරය ගැන පොඩ්ඩක් සඳහනක් දාලා තියෙනවා. ඒක එච්චර සිතිය යුතු කාරණයක් නෙමෙයි. ඕගොල්ලොන්ට සුපුරුදු විදියට ගණන හදාගෙන යන්න පුළුවන්. ඔව් උත්තරේ වල තියෙනවා. හරි. බලා ගන්නකො පොඩ්ඩක්. කමිස 3ක මිල රුපියල් 1200ක් නම් 5ක මිල අහන්නේ. මෙන්න මෙහෙම කියනවා පළවෙනි ගණනේ. කමිස 3ක මිල 1200ක් නම් 5ක මිල කීයක්ද කියලා අහන්නේ. ඕක තමයි ගණනය කිරීම. එතකොට මේ ගණනය කිරීමේදී කලින් අපි ලියපු ක්‍රමය මෙන්න මේක. 3ක් 1200ක් නම් 5ක් කොච්චරද කියලා. හරිද? මේකම අපි ලියනවා මේ විදියට. දැන් මෙතන 3ක් 1200යිනේ. එහෙනම් එකක මිල හොයන්න පුළුවන් 1200 බෙදීම x කියන එකෙන් නේද? 1200 3ෙන් බෙදුනම 1200 3ෙන් බෙදුනම් එකක මිල එනවනේ. හරිද? පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න. ගණන හදන ක්‍රමේ පොඩ්ඩක් මේ වෙනස නිසා මම මේ කියලා දෙන්න පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. අර කලින් ක්‍රමයටම ගණන හැදුවම පස්සේ නිවැරදි. හරිද? මෙතන 1200 බෙදීම 3ක් කියලා ගන්න පුළුවන්. 1200 3ක් කියන්නේ එකක මිලනේ. එහෙනම් මේ බලන්න 5ක මිල අපි හිතුවේ x කියලා. එහෙනම් x කියන එක බෙදනවා 5න්. ඒ කියන්නේ 5 මිල 5න් බෙදුනම් පස්සේ එකක මිල ගන්න පුළුවන්. එහෙනම් මෙතනින් ලැබෙන්නේ එකක මිල, මෙතනින් ලැබෙන්නේ එකක මිල. මෙන්න මේ අගයන් දෙක අපි දැන් සමාන කරනවා. ඕක තමයි සමීකරණයක් ආකාරයට විසඳනවා කියලා කියන්නේ. ඉතින් බලන්න මේ තිබිච්ච එක ලියනකොට අපි ලිව්වේ කොහමද? මේ 3 මේ පැත්තේ 1208x. ඔන්න ඔහොම ලියලානේ සමාන ලකුණ දැම්මේ මෙතෙන්දි. එතකොට බලන්න මේකේ තියෙන වෙනස තමයි මෙතන තියෙන්නේ 3යි 5යි මේ දෙකේම හරය විදියට. අපි මෙතන ලිව්වේ 3යි 5යි මේ විදියට 3යට 5 කියන අගය. හරිද? එතෙන්දී මේ පැත්තේ 1200ට x තියෙනවා. මෙතන 1200 සහ x මේ පැත්තේ තියෙනවා. මෙතන වෙලා තියෙන එකම දේ මොකක්ද තේරුම් ගන්න. මෙන්න බලන්න. තේරුම් ගන්න පොඩ්ඩක් මේ කාරණය පොඩ්ඩක් ඔලුවට ගන්න ඕන. හොඳේ. මෙතන ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන කාරණේ තමයි මෙන්න බලන්න මෙන්න මේ දෙක මාරු වෙලා තියෙනවා. මේ 1200 මෙතෙන්ට ඇවිල්ලා 5 කියන අගේ මෙතන උට්ට ගිහිල්ලා තියෙනවා. එතකොට බලන්නකෝ මේකේ ඒ විදිහට එනවනේ 3 බෙදීම 5. ඒ කියන්නේ 3යි 5 එනම් මාරන උඩට 5 කියන අගේ ගිහිල්ලා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. කොහොම හරි 5 කියන අගේ මේ පැත්තේ උඩට දෑවා 1200 මේ පැත්තේ යටට ගෙනාවා. හරි ඕකට තමයි අර හරස් කුණිතේ කියලා වචනයක් අපි භාවිතා කළේ. කොහොම කළත් 3ක මිල 1200යි නා එකක් එනවා 400ක් 405 රුපියල් 2000යි කියන එක ගන්න පුළුවන්. එතකොට මේක සුළු කළත් දෙකටම එකම පිළිතුරක් තමයි ලැබෙන්නේ. රුපියල් 2000 කියන උත්තරය කාටත් ලැබිලා ඇති කියලා මං හිතනවා. රුපියල් 2000යි. මේ දෙක හරස් කුණ කළන් පස්සේදී x උත්තරේ ගන්න පුළුවන් නේ. මේ කියන ගාන 7200යි 7200 3ෙන් ගුණ කරලා 8ෙන් බෙදන්න ඕන. කීයද? 72ට 8 ඒවා බැලුවොත් එimhe 72ට 8 ඒවා 9ක් තියෙනවා. නම් වරක් තුන 27යි නේද? 2700යි නේද උත්තරේ? 2700ක් බාට පත් වෙනවා උත්තරේ. එතකොට මේ කියන සමීකරණයේ විදියට ලියන්න ගියොත් එහෙම ලියවෙන්නේ මෙන්න මෙහෙමයි. සමීකරණයේ විදියට ලියනකොට මේ බලන්න මෙන්න මේක පදනම් කරගෙන අපි ලියනවා 7200ක් නේ 8. ඒක නිසා 7200 බෙදනවා 8ෙන්. 7200 8ෙන් බෙදනවා. අනෙක් කාරණයේ විදියට ලියන්නේ මොකද්ද? අනෙක් කාරණේ තමයි 3ක මිල x නිසා x බෙදනවා 3ෙන්. මේ අගයයි දෙක එකිනෙකට සමාන කිරීම තමයි කරන්නේ. කොහොම කළත් උත්තරය 2700ක් කියලා ගන්න පුළුවන්. හරි නේද? 7200 මේක මෙතෙන්ට ගුණුණා මේක මෙතෙන්ට ගුණුණා. එතකොට 7200 3ෙන් ගුණ කරලා 8ෙන් බෙදන්න ඕන. 72කට 8 ඒවා 9ක් තියෙනවා. නම් වරක් 3 27යි. 2700යි පිළිතුර. එතනේ 5කින් 25ක් කියලා කියනවා. එකකින් 5යිනේ. එකකින් 5යි නම් 8කින් 40ක් වෙන්නට ඕන. උත්තරේ 40ක් බවට පත් වෙනවා. ගණන හදන ක්‍රම 3ක් තියෙනවා. ක්‍රම 3ක් තිබුණාට ක්‍රම 3ෙන්ම කියන්නේ එකම දෙයයි. විභාගෙට Tamanට කැමති ක්‍රමයකට ගණනය කිරීම කරගෙන යන නිදහස තියෙනවා. මෙන්න බලන්න ඕන මම ක්‍රම 3ම ඕගොල්ලන්ට පැහැදිලි කරන්න. සමහරක් කලින් දවස්වල පාඩමේ හිටපු
නැති අය ඇති. මෙන්න මෙහෙමනේ කියන්නේ. මුලින්ම තියෙන කාරණේ පොඩ්ඩක් ලියා ගන්න. 5කින් පෙන්නනවා කීයක්ද? 25ක්. අහන්නේ 8කින් කොච්චරක්ද කියලා. ඒකීය ක්‍රමයෙන් හැදුවා නම් එහෙම අපිට හදන්න පුළුවන් නේ. 5කින් 25යි. එකකින් බලන්න 25 බෙදනවා 5න්. එතකොට එකකට එනවා 5ක්. 8කට අහන්නේ 5 වරක් 8. උත්තරේ 40ක් කියලා දුන්නා. හරිද? දෙවෙනි ක්‍රමයට ගියොත් මෙන්න 5කින් 25යි 8කින් කොච්චරද? එහෙනම් ලිව්වා 5යට 8 සමානයි 25යට 8. හරස් ගුණ කළා 8 වරක් 5 40යි. පහ ගුණ වෙනවා x එක්ක 25 ගුණ වෙනවා 8ත් එක්ක. එතකොට මේ පැත්ත 5න් මේ පැත්තත් 5න් බෙදුණා. බලන්න 25ට 5 5යි 5 වරක් 8 ඒත් උත්තරේ 40 කියන එක ගත්තා. හරිද? අනික් ක්‍රමයට ගියොත් එහෙම ලියන්නේ මෙහෙමයි 25 බෙදීම 5 සමානයි x බෙදීම 8 කියලායි ලියන්නේ. මේකත් අර වගේම හරස් ගුණ කරනවා 25ත් එක්ක 8 5ත් එක්ක x 5න් බෙදනවා. එතකොට 25ට 5යි 5 වරක් 8 40යි. බලන්න එකම උත්තරේ තමයි ලැබිලා තියෙන්නේ. ගණන් ක්‍රම 3ක්. හරිද? ගණන් ක්‍රම 3ක් වුණාට ලැබුණු උත්තරවල කිසිදු වෙනසක් සිදු වී නැහැ. කිසිම වෙනසක් සිද්ධ වෙලා නැහැ. එකම පිළිතුර තමයි ලැබිලා තියෙන්නේ. හරිද? ගණනේ මොකක් හරි අඩුපාඩුවක් තියෙන කෙනෙක් නම් හදාගන්න. හතරවෙනි ගානට උත්තරේ එහෙනම් 10500ක් වෙනවා. ඊළඟට පස්වෙනි ගානට උත්තරේ පොත් වෙළඳසැලක සෑම මිලදී ගැනීමකදීම 100%ක වට්ටමක් හිමි වේ නම් රුපියල් 1200ක පොත් මිලදී ගන්නා කෙනෙකුට විසින් පොත් සඳහා ගෙවනු ලබන මුදල සොයන්න කියලායි කියන්නේ. මේක නම් ඒකීය ක්‍රමයට ගියන් පස්සේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකීය ක්‍රමේ බෙදන්න ගියන් පස්සේ අමාරුයි. ඒක නිසා ඔයගොල්ලන්ට හොඳම දේ තමයි අර කියපු වීජීය ක්‍රමය හෝ සමීකරණ භාවිතයෙන් විසඳීම. එතකොට බලන්න 100ට 8ක වට්ටමක් තියෙනනේ. කිව්වා පටන් ගන්නකොට හැමතිස්සෙම 100ය. 100කට නම් වට්ටම 8යි. හරිද? හැබැයි පුතේ මෙතන අහන්නේ මොකද්ද? මෙතන අහන්නේ ඕගොල්ලොන්ගෙන් පුද්ගලයෙකු විසින් පොත් සඳහා ගෙවනු ලබන මුදල. ගෙවනු ලබන කියලා කියන්නේ පොත් ගන්න ගානනේ 100ට 8ක් අඩු වෙනවා. හැම රුපියල් 100කටම 8ක් අඩු වෙනවා. ඒක හරි. හැබැයි රුපියල් 100 මේක බාණ්ඩයේ ඇමරිකානු ඩොලර් කියන එක. එතකොට ඇමරිකන් ඩොලර් කියන එකෙන් තමයි ඇමරිකාවේ මුදල් ගණනය කිරීම සිද්ධ වෙන්නේ. දැන් ලංකාවේ ගොඩක් වෙලාට කියන්නේ ලංකාවේ රජය විසින් මෙන්න මේ වගේ ඇමරිකන් ඩොලර් ප්‍රමාණයක් තමයි වෙන් කරලා තියෙන්නේ මෙන්න මේ සඳහා. ගොඩක් වෙලාට ඔයගොල්ලෝ ඇහෙනවා මේ දවස්වලනේ එන්නතක් සඳහා ඇමරිකන් ඩොලර් 10ක් 15ක් වගේ ගාණක් වෙන් කරලා තියෙනවා කියලා. නැත්තම් ලංකාව විසින් ඇමරිකන් ඩොලර් මෙන්න මේ ප්‍රමාණයක ණය මුදලක් ගන්නවා කියලා කියනවා. නැත්තම් ව්‍යාපෘතියකට මේ වගේ ගණනක් වැය වෙනවා කියලා කියනවා. එතකොට හැමතිස්සෙම කියවෙන්නේ ගොඩාක් වෙලාවට අපිට කනට ඇහෙන වචනය තමයි ඇමරිකන් ඩොලර් කියන එක. එතකොට ලංකාවේ මුදලේ වටිනාකමට සාපේක්ෂව ඇමරිකාවේ භාවිතා වෙන මුදල් ඒකකයේ වටිනාකම කියන එක තමයි මෙන්න මේ විනිමය අනුපාතිකයක් විදියට අපි හඳුනන්නේ. දැන් මේක ඉස්සරහට කතා කරන්නේ විනිමය අනුපාතික කියලා. ඔයගොල්ලෝ සමහරක් විට ටීවී එකේ දැකලා ඇති. ටීවී එකේ යනවා විනිමය අනුපාතික කියලා ටිකක් ඇට නිවුස් එහෙම දෙන වෙලාවට ගොඩක් වෙලාවට ඕක ජාතික රූපවාහිනියේ ස්වාධීන රූපවාහිනිය වගේ වෙන යනවා. අනිත් ඒවා ටිකක් යන ප්‍රමාණය අඩුයි. හරිද? විනිමය අනුපාතික කියලා කියනකොට සමහරක් විට ඕගොල්ලොන්ට ඇහිලා ඇති. එතෙන්දි කියනවා ඇමරිකන් ඩොලර් එක මිල රුපියල් 200කට ගිහිල්ලා. හරිද? 200ක් ඉක්මවා යන විදියක් තමයි තියෙන්නේ. මෙච්චර කාලයක් තිබුණේ ඇමරිකන් ඩොලර් එක රුපියල් 100 ගානකට. හැබැයි දැන් 200 මට්ටමට ඇවිල්ලා කියලා. ඒ කියන්නේ අපේ ලංකාවේ මුදලින් අපේ ලංකාවේ භාවිතා කරන අපේ රුපියල්නේ. මෙන්න මේ ලංකාවේ මුදලින් භාවිතා කරන රුපියල් කියන ඒකකයට සාපේක්ෂව ඇමරිකාවේ භාවිතා කරන මුදල් ඒකකය වන ඩොලර් කියන එකක වටිනාකම ලංකාවේ මුදලින් කොච්චරක්ද කියන එක තමයි මේ විනිමය අනුපාතිකය කියන එකෙන් කියවෙන්නේ. හරිද? ඔය එක රටක්නේ අපි කිව්වේ ඇමරිකන් ඩොලර් කියලා. ඔය වගේ ජපානයේ කියන රට ගත්තොත් යෙන් ඊට පස්සේ ඔයගොල්ලෝ පොතේ වගුවක් තියෙනවා. හොඳේ 10 වෙනි පිටුවේ මේ වගුවෙන් තමයි ගණන් ටික ඔක්කොම හදාගෙන යන්නේ. 10 වෙනි පිටුවේ වගුවක් තියෙනවා. වගුවත් පෙරලා ගන්න. ඊට පස්සේ ඉන්දියාවේ තියෙන ඉන්දියානු රුපියල්, පාකිස්තානේ ගත්තොත් පාකිස්තානු රුපියල්. හරිද?
ආසියාකරේ ගොඩක් කලා රුපියල් කියන එකේ තමයි භාවිතා කරෙන්නේ. ජපානය යෙන් ඊට පස්සේ යුරෝපයේ තියෙන යූරෝ කියලා එකක්, එංගලන්තේ ස්ටර්ලින් පවුම් කියලා කියනවා, සෞදි අරාබියේ සෞදි රියාල්, ඊට සිංගප්පූරේ සිංගප්පූරු ඩොලර්, ඒක මම කලින් කතා කළා. ඇමරිකාවේ ඇමරිකන් ඩොලර් විදියට ඔන්න කතා කරනවා. එහෙනම් මේ විදේශ විනිමය නැත්තම් විනිමය අනුපාතිකය, විනිමය අනුපාතිකයක් කියලා කියන්නේ අපේ රටේ මුදලට සාපේක්ෂව ඒ රටේ භාවිතා කරන මුදල් ඒකකයට ගෙවිය යුතු වටිනාකමට තමයි විනිමය අනුපාතිකයක් කියලා කියන්නේ. ඕගොල්ලෝ කොහෙවත් අහන්නේ නැහැ විනිමය අනුපාතිකයක් කියන්නේ මොකක්ද කියලා. විනිමය අනුපාතිකයක් කියන්නේ මොකක්ද කියලා කවුරුවත් අහන්නේ නැහැ. හැබැයි මේකෙන් ගණනය කිරීම දෙකක් තියෙනවා. මෙන්න මේ ගණනය කිරීම දෙක තමයි ඕගොල්ලොන්ට කතා කරන්නට තියෙන්නේ. හරිද? ගණනය කිරීම දෙක තමයි කතා කරන්න තියෙන්නේ. ගණනය කිරීම දෙක කතා කරලා පස්සේ පාඩම අවසానයි. විභාගෙටත් පේපර් එකට සාමාන්‍ය ওই වගේ ගණනය කිරීම එකක් විතර ලැබෙන්න පුළුවන්කම තියෙනවා. ඔය බදු වර්ග ඒවයි මේවා එකයි, සමහරක් විට ඒකීය ක්‍රමයෙන් ගණනක් හදන්න කියලා දේවි. ඒ වගේ පොඩි ගණනය කිරීමක් තමයි යෙදෙන්නේ. හරි, කවුරුත් එන මාතෘකාව ලිව්වා විදේශ මුදල් කියලා. විදේශ මුදල් කියන එකේ ඔන්න දැන් මෙතනින් එහා පැත්තට අපි ගණනය කිරීම කරගෙන යන්නේ 10 වෙනි පිටුවේ තියෙන වගුව පදනම් කරගෙන. 10 වෙනි පිටුවේ තියෙන වගුව පදනම් කරගෙන තමයි ගණනය කිරීම කරන්නේ. හරිද? ලියන්න මෙහෙම ගණනා. ලියන්න මෙහෙම ගණනා. ඇමරිකාවෙන් ගෙන වූ විදුලි උපකරණයක් සඳහා ඇමරිකන් ඩොලර් 300ක මුදලක් ගෙවිය යුතු විය. ඇමරිකන් ඩොලර් 300ක මුදලක් ගෙවිය යුතු විය. එම භාණ්ඩයේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් කොපමණද? එම භාණ්ඩයේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් කොපමණද? එම භාණ්ඩයේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් කොපමණද කියලා තමයි අහන්නේ. භාණ්ඩයේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් කොපමණද? හරිද? බලන්න මොකද්ද මේ කියන්නේ? ඔයගොල්ලන්ට කියනවා රටින් ගෙන්නන, ඒ කියන්නේ ඇමරිකාවෙන් ගෙන්නන විදුලි උපකරණයක මිල ඇමරිකන් ඩොලර් ඇඩෝ කියලා ලියලා තියෙනවා. ඇමරිකන් ඩොලර් 300ක්ලු. හරිද? ඇමරිකන් ඩොලර් 300යි මේ භාණ්ඩයේ වටිනාකම. ඔයගොල්ලෝගෙන් අහනවා ශ්‍රී ලංකා මුදලින් මේක කොච්චර වටිනවද කියලා. අන්න දැන් ඕන වෙනවා මොකක්ද? ශ්‍රී ලංකා මුදලින් ඇමරිකන් ඩොලර් එකක වටිනාකම කොච්චරක්ද කියලා. දැන් ඒතකොට ඔක පුතේ දැන් පොතේ නම් බලන්නකෝ. පොතේ බලන්න ඇමරිකන් ඩොලර් එකක් කීයද? ඇමරිකාව විදේශ මුදල් ඒකකයේ තමයි ඇමරිකන් ඩොලර් කියලා කියන්නේ. ඒකට ඉදිරියෙන් තීරුවේ තියෙනවා විනිමය අනුපාතිකය. විනිමය අනුපාතිකය කියලා කියන්නේ ලංකාවේ රුපියලට සාපේක්ෂව දැන් මේවා ඉස්සරහට යනකොට ඕගොල්ලොන්ට මේ ඉස්සරහ 10 11 පන්ති වලට ගියොත් එමනම් කොමර්ස් ඒව මේවා කතා කරනකොට ටිකක් ඔය කතා කරන කාරණා හරි දැනට මතක තියාගන්න. ලංකාවේ මුදලට අනුව ඒ රටේ
භාවිත කරන මුදල් ලේඛකයේ කොච්චර වටිනාකමක් තියෙනවද? ඒක රුපියල් වලින් කොච්චරක්ද කියන එක තමයි මේ විනිමය අනුපාතය කියලා කියන්නේ. බලන්න එහෙනම් ඇමරිකන් ඩොලර් එකක් කියලා කියන්නේ පොතේ දීලා තියෙනවා 151යි 120ක් කියලා. හරිද? ඇමරිකන් ඩොලර් එකක් ලංකාවේ මුදලින් නම් වෙනවා 151යි 120ක්. හරිද? අපිට මෙන්න මම නිකමට ලියන්නේ මෙහෙම ලියන්න ඕනේ නැහැ. හොඳේ. ඇමරිකන් ඩොලර් එකක් අපේ රුපියල් වලින් වෙනවා 151යි 120ක්. මෙන්න මෙහෙම විභාගයට ගණනේ දෙනවා. හරිද? ඕගොල්ලොන්ට. ඇමරිකන් ඩොලර් එකක් ලංකාවේ මුදලින් කොච්චරක්ද? ඇමරිකන් ඩොලර් එකක් කියලා කියන්නේ ලංකාවේ මුදලින් 151යි 120ක් බවට පත් වෙනවා. හරි. මේ එකක්නේ. එහෙනම් ඇමරිකන් ඩොලර් එකක් කියන්නේ රුපියල් 151යි 120ක්. ඕගොල්ලොන්ගෙන් අහන්නේ මොකද්ද? ඕගොල්ලොන්ගෙන් අහන්නේ ඇමරිකන් ඩොලර් 300ක් ලංකාවේ මුදලින් කොච්චරක් වෙනවද කියලයි. ඇමරිකන් ඩොලර් 300ක් ලංකාවේ මුදලින් කොච්චරද කියලා. එහෙනම් අපිට මෙන්න කියන්න පුළුවන් කාරණේ. ඉස්සෙල්ලම ගණනේ පැහැදිලිවම දෙනවා ඇමරිකන් ඩොලර් එකක් කියන්නේ ශ්‍රී ලංකා මුදලින් කොච්චරද කියලා. දැන් ඉතින් අපෙන් අහන්නේ 300ක්නේ. එහෙනම් ඉතින් ඇමරිකන් ඩොලර් 300ක ගාන හොයන්න මොකද කරන්න ඕන? එකක් මෙච්චරයි නම් 300ක් හොයන්න. අපි ඒකීය ක්‍රමේ භාවිතා කළානේ. ඒකීය ක්‍රමයේදී කිව්වේ එකක් මෙච්චරයි නම් අදාළ ගාන බලන්න ඒකෙන් ಗುಣ කරන්නයි අවශ්‍යතාවය තිබුණේ. එහෙමනම් මෙන්න එකක් වෙනවා 151යි 120ක්. ඒක ಗುಣ කරනවා 300. එකක් මෙච්චරයි 300ක් බලන්න. ඒක ಗುಣ කරනවා 300ෙන්. බලන්න ಗುಣ කළ උත්තරේ දාන්න කීයක්ද කියලා. එතකොට දශම ගැන මුකුත් ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න එපා. හරි දශම අමතක කරන්න. දශම අමතක කරලා ಗುಣ කරන්න. එතකොට මේ බලන්නකෝ දශම අමතක කළාම එන්නේ 1.5යි 1යි 2යි බිඳුව ಗುಣ කරන්න තියෙන්නේ 300ෙන්. ඕමනේ තියෙන්නේ. හරිද? දශම අමතක කරලා ಗುಣ කරලා දාන්නයි තියෙන්නේ. එහෙනම් දශම අමතක කරලා ಗುಣ කරද්දී මෙන්න දශම අමතක කළා දශම තිත එතනින් පස්සේදී මේ ගුණ කරන්න ඕන 300 මෙන්න ගුණ කරන්න බැරි අයට කියන්න. හොඳේ දශම තිත අමතක කළා. එතකොට මෙතන තිබිච්ච දශම තිත නැති වෙනවා. ලියන්න ඉන්නේ 15120 300 නේ ගුණ වෙන්න තියෙන්නේ. මෙන්න මෙතන බිඳුවක් තියෙනවානේ. ඒ බිඳුව ලියාගත්තා. හරිද? මෙතන බිඳු දෙකක් තියෙන නිසා ඒ බිඳු දෙකක් ලියාගත්තා. මොකද අපි දන්නවා 10න් 100න් 1000න් ගුණ කරද්දී අගට බිඳු ලියාගන්න එක කරන්නේ. ඒ වගේ මෙතන අග බිඳු දෙකයි මෙතන අගට තිබිච්ච බිඳුවයි බිඳු තුනම ලියාගත්තා. දැන් ගුණ කරනවා. එතකොට මෙතන තියෙනවා ගාන මෙතන තියෙන එකෙන් ගුණ කරන්න ඕන. 3ෙන් ගුණ කරන්න ඕන. 3 වරක් 2 6යි. 3 වරක් 1 3යි. 3 වරක් 5 15යි. එකක් ඉතුරුයි. 3 වරක් 3යි 1යි 4යි. ඔන්න ගුණ කළා. හරිද? හැබැයි ඕක නෙමෙයිනේ උත්තරේ. ඕගොල්ලෝ දන්නවා මොකද්ද වෙන්න ඕන? මෙතන දශම ස්ථාන දෙකක් තිබුණු නිසානේ මේකේ දශම ස්ථාන දෙකක් තියෙනවානේ. ඒ දෙකට හරියන්න අගින් වෙන් කරනවා දශම ස්ථාන දෙකක්. ඒතකොට උත්තරේ වෙනවා 45360ක් කියලා. 45360යි කියන එක තමයි පිළිතුර බවට පත් වෙන්නේ. ඔව් උත්තරේ යවපු අය කීප දෙනෙක් ඉන්නවා. 45360යි. එහෙනම් මෙන්න දැනගන්න දශම සංඛ්‍යාවකින් හරි පූර්ණ සංඛ්‍යාවකින් හරි ගුණ කරද්දී දශම තිත අමතක කළා ලැබෙන සංඛ්‍යා දෙක ගුණ කරන්න. ඒ දෙක ගුණ කරලා ඊට පස්සේදී තිබුණු දශම ස්ථාන ගන්නට සමාන දශම ස්ථාන ගණනක් වෙන් කරලා ලියන්න මතකයේ තියාගන්න. මං හිතනවා මේ කියපු කාරණය බහුතරයක් පිරිසට තේරෙන්නේ නැති කියලා. මෙතන ඒකේ රුපියල් කියලා දාලා තියන්න. හරිද? රුපියල් කියන ඒකේ දාන්න. රුපියල්. එහෙනම් තව එකක් දෙන්නන්නේ. තව ගණනක්. නිකම්ම ලියන්නකෝ. ඇමරිකන් ඩොලර් 500ක වටිනාකම ශ්‍රී ලංකා මුදලින් කොපමණද? ඇමරිකන් ඩොලර් 500ක වටිනාකම ශ්‍රී ලංකා මුදලින් කොපමණද?
ඇමරිකන් ඩොලර් 500ක වටිනාකම ශ්‍රී ලංකා මුදලින් කොපමණද? ඇමරිකන් ඩොලර් 500ක වටිනාකම ශ්‍රී ලංකා මුදලින් කොපමණද? හරි බලමු හදමු. මෙච්චරයි නම් 500 කොච්චරක්ද කියලා ඇහුවොත් ඒ 500 අදාළ ශ්‍රී ලංකා මුදලට අදාළ විනිමය අනුපාතිකයෙන් ගුණ කරලා පිළිතුරට යන්නට පුළුවන්කම තියෙනවා. හරිද? තව එකක් ලියන්නකො මෙහෙම. තව එකක් ලියා ගන්න. එංගලන්තයෙන් ගෙන් වූ මෝටර රථයක් 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 මෝටර රථයක් ස්ටර්ලින් පවුම් ස්ටර්ලින් පවුම් 4500ක ස්ටර්ලින් පවුම් 4500ක් විය. ස්ටර්ලින් පවුම් 4500ක් විය. ස්ටර්ලින් පවුම් 4500ක් විය. එම මෝටර රථයේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් කොපමණද? එම මෝටර රථයේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් කොපමණද? හදමු බලන්න. කාරයක් කියන්නම් මෙන්න බලන්න. එන එකක් මෙච්චරයි 4500 එකක් ගන්න. එහෙනම් එකේ ගාන 4500න් ගුණ කරනවා. ගුණ කරද්දී දශම අමතක කරගන්න. දශම අමතක කරලා ගුණ කරන්න. ඒකේ තියෙන අග බින්දු උත්තරයට වැටුණන් ඇති. එහෙනම් අගට බින්දු 3ක් තියෙන නිසා ඒ තුන නිකම්ම තියාගත්තා. 1859 45න් ගුණ කරනවා. 1859 45න් ගුණ කළාම එනවා 83655 ඒකේ අගට මේ බින්දු තුනට හරියන බින්දු තුනක් දාලා හැබැයි මෙතන දශම ස්ථාන දෙකක් තිබුණු නිසා දෙකක් වෙන් කරනවා. එතකොට 8,36,550ක් තමයි පිළිතුරු බවට පත් වෙන්නේ. මං හිතන්නේ දැන් නම් වැඩේ පැහැදිලි. එහෙනම් විදේශ මුදල ලංකාවේ මුදල වාට පරිවර්තනය කරනකොට කරන්න තියෙන එකම දේ ඔළුවේ තියාගන්න. ඕනනම් යටින් ලියලත් තියන්න. විදේශ මුදලක් ලංකාවේ මුදල බවට පරිවර්තනය කිරීමේදී ලංකාවේ මුදලින් ඒ ගාන ගුණ කරන්නට ඕන. හරිනේ? විදේශ මුදලක් කියන ලංකාවේ මුදලක් බවට පත් කරනකොට විදේශ මුදල කියද්ද ඒක ලංකාවේ මුදලින් ගුණ කරලා පිළිතුරට යන්නයි තියෙන්නේ. හරි. මේක අපි යනවා ඊළඟ ගණනේ අනික් පැත්ත. හරි ලියන්න මෙහෙම. ජපානයේ සංචාරයේ නිරත වන අයෙකු ජපානයේ සංචාරයක නිරත වන අයෙකු ජපානයේ සංචාරයක නිරත වන අයෙකු තමා අත වූ ජපානයේ සංචාරයක නිරත වන අයෙකු තමා අත වූ රුපියල් 2,66,000ක මුදල රුපියල් 2,66,000ක මුදල රුපියල් 2,66,000ක මුදල රුපියල් 2,66,000ක මුදල 66,000ක මුදල යෙන් වලට මාරු කරගනි. යෙන් කියලා කියන්නේ ජපානයේ මේ භාවිතා වෙන මුදල් එකේ යෙන් වලට මාරු කරගනි. යෙන් වලට මාරු කරගනි. යෙන් වලට මාරු කරගනි. යෙන් වලට මාරු කරගනි.
ජපානයේ සංචාරයක නිරත වන අයෙකු රුපියල් 2,66,000ක මුදලක් 2,66,000ක් රුපියල් 2,66,000ක මුදල 2,66,000ක මුදල යෙන් බවට මාරු කරගන්න ඕන යෙන් කීයක්ද කියලා අහන්නේ. පොතේ තියෙනවා යෙන් එකක් කීයද කියලා. හරි. පොතේ තියෙනවා යෙන් එකක් කීයද? යෙන් එකක් රුපියල් 1.33යි නේ. යෙන් එකක් කියලා කියන්නේ යෙන් එකක් රුපියල් 1.33ක් වෙනවා. 1.33ක්. හරිද? දැන් අහගන්න බලාගන්න. මෙතන වෙන්න ඕන දේ මොකද පුතේ? දැන් අපි කලින් ගණනය කිරීමේදී දැන් කතා කළේ විදේශ මුදල ලංකාවේ මුදල බවට පරිවර්තනය කිරීමනේ. එහෙනම් විදේශ මුදල ලංකාවේ මුදල බවට පරිවර්තනය කරනකොට අපි ඒක විනිමය අනුපාතිකයෙන් ගුණ කරලා තමයි පිළිතුර ගත්තේ. හැබැයි මෙතන වෙන්නේ මොකද්ද? ලංකාවේ මුදලක් විදේශ මුදලක් බවට පරිවර්තනය කරන්නයි දෙන්නේ. එහෙනම් ඒ වගේ කොච්චරක්ද කියලා බලන්න. මොකක්ද අපි කරන්නේ? ඒ වගේ කොච්චරක්ද? 1.33 කොච්චරක් මෙතන තියෙනවද කියලා යන්නේ. එතකොට මොකද්ද අපි කරන්න ඕන? මෙන්න මේ 2,66,000 තියෙන යෙන් ගානයි බලන්න ඕනනේ. එහෙනම් ඒ 2,66,000 බෙදන්න ඕන යෙන් එකක වටිනාකමින්. යෙන් එකක වටිනාකමින් බෙදලා බලන්න ඕන කීයක්ද කියලා. හරිද? කරන්න දෙන්නේ එහෙනම් මතක තියාගන්නයි තියෙන්නේ නේ. ලංකාවේ මුදලක් විදේශ මුදලක් බවට පත් කරනකොට අපිට කරන්න තියෙන්නේ බෙදලා බලන්න ඕන කීයක් එනවද කියලා. එහෙනම් බෙදනකොට තමයි ප්‍රශ්නේ එන්නේ හැබැයි. 2,66,000 බෙදීම 1.33. අන්න එතකොට යෙන් වලින් උත්තරේ එනවා. යෙන් වලින් පිළිතුරට යන්නට පුළුවන්. යෙන්. මේක බෙදන්න එපයි. බලන්න බෙදනකොට මොකද කරන්න කියලා. හොඳේ. මේ දශම සංඛ්‍යා දැන් මේක අපි හිතමු දෙකෙන් බෙදන්න තිබුණා කියලා. ඔයගොල්ලෝ කිසි ගැටලුවක් නැහැ. මේක දෙකෙන් බෙදලා උත්තරේ දාන්න පුළුවන්. 20 නේ මේ උත්තරේ වැරදි. හරිද? මේක නිකම්ම බෙදලා දාලා උත්තරේ ලියන්න පුළුවන්. දෙකෙන් වගේ බෙදන්න තිබුණා. දෙකෙන් තුනෙන් පහෙන් කියලා තිබුණා නම් නිකම් එක පාට බෙදලා පිළිතුරට යන්න පුළුවන්. හැබැයි දැන් එහෙම හරියන්නේ දශම සංඛ්‍යාවක් තියෙන මෙන්න දැනගන්න. මේ වගේ වෙලාවක ඔයගොල්ලෝ කරන්න ඕන මෙච්චර මේ ගුණ කිරීම ඕනේ නැහැ. හොඳේ මම පළවෙනි එකේ නිසා මේ කියලා දෙන්නේ. 1.33 තියෙන්නේ. මේකේ දශම නැති කරනවා. මෙතන දශම ස්ථාන දෙකක් තියෙන නිසා ගුණ කරනවා 100ෙන්. උඩත් ගුණ කරනවා 100ෙන්. තුල්‍ය භාගවල නීතියකනේ යට ගුණ වෙන්නේ කීයෙන්ද? උඩත් ඒ ගාණෙන් ගුණ වෙන්න ඕනේ. එහෙනම් ඇයි මේ 100ෙන් ගුණ කළේ? 100ෙන් ගුණ කරන්න හේතුව තමයි දශම නැති කිරීම. මෙතන දශම ස්ථාන දෙකක් තිබුණ නිසා 100ෙන් ගුණ කළා. එහෙනම් උඩ තියනවා 2.66.3 ගුණ කිරීම 100. යට බලන්නකෝ. යට මේක 100ෙන් ගුණ වුණාම දශම නැති වෙනවනේ. දශම තිත පස්සට පයින්නවා වාර දෙකක් නේ. 100ෙන් ගුණ වෙනවා කියලා කියන්නේ. එතකොට උන් දශම නැති වුණා. අපිට ඕනත් දශම නැති කරන්නේ. හරි. දශම නැති කරලා දැන් බෙදන්න තියෙන්නේ. එහෙනම් මෙන්න බලන්න. බෙදමු අපි. 133ට 133ේම 1යි. මෙතන 266. ගොඩක් වෙලාට මේ වගේ ගණන් වල බෙදෙන්න තමයි දෙන්නේ. හරිද? දේශයෙන් බෙදා ගන්න පුළුවන් ගියා. එහෙනම් 266ක් කියන්නේ 133ේවා 2ක්. 266ක් කියන්නේ 133ේවා 2ක්. මෙතන බිංදු 3ක් තියෙනවා. මෙතන බිංදු 2ක් තියෙනවා. මෙන්න පිළිතුර කීයක්ද? උත්තරේ එනවා ලක්ෂ 2ක් කියලා. ලක්ෂ 2යි උත්තරේ. ලක්ෂ 2 කියන උත්තරේ එවපු අය සමහරක් හිත ඇතිනේ. ලක්ෂ 2 නෑ 2000 වල තියෙනවා මදුෂිකා ඒක වැරදි. ඊට පස්සේ නිම්නාර 200යි ඒත් වැරදි. පසින්දු 20යි ඒත් වැරදි. දෙසඳු 200යි වැරදි. මාල්ෂාන් 200යි වැරදි. කවිඳු 2000යි වැරදි. අන්න එක්කෙනෙක් දාලා නිම්නාරා රායි උත්තරයක් කියලා ලක්ෂ 2යි කියලා. ඔව් ලක්ෂ 2යි තමයි පිළිතුර. බලන්න ඕගොල්ලෝගේ ප්‍රශ්නේ තියෙන්නේ මුකුත් නෙමෙයි දශම බෙදා ගන්න බැරිකම. දශම අර කියපු විදිහට ආයි පාරක් කියන්න. මෙතන දශම සංඛ්‍යාවකින් බෙදන්න තියෙන අටේ පන්තියේ තිබුණු පාඩම මේ හොඳේ. දශම සංඛ්‍යාවකින් බෙදීම. දශම ස්ථාන දෙකක් නිසා 100ෙන් ගුණ කළා. උඩත් ගුණ කරනවා 100ෙන්. එතකොට යට දශම ස්ථාන දෙක නැති වෙනවා. උඩට තා බිංදු දෙකක් එන එක තමයි වෙන්නේ. එහෙනම් මේ එන ගානෙන් බෙදුනම මෙතන නම් මේක 2.266ට 133 ඒවා. මෙතනින් බිංදු 3ක් තියෙනවා. මෙතනින් බිංදු දෙකක් තියෙනවා. මේ දෙක මේකේ
අගට වැටෙනවා. ලක්ෂ 2ක් බවට පත් වුණා පිළිතුර. ලක්ෂ 2යි. හදාගන්න. අඩුපාඩු නැතුව හදාගන්න. ඉන්දියාවෙන් ගෙන වූ බෙහෙත් ඉන්දියාවෙන් ගෙන වූ බෙහෙත් වර්ගයක් සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් 11300ක් ගෙවීමට සිදු වුණි නම් 11300ක මුදලක් ගෙවීමට සිදු වුණි නම් 11300ක මුදලක් ගෙවීමට සිදු වුණි නම් එම වටිනාකම ඉන්දියානු රුපියල් වලින් කොපමණද? එම වටිනාකම ඉන්දියානු රුපියල් වලින් කොපමණද? මේ ඔයගොල්ලෝ ටියුට් එක ප්‍රශ්න ටිකක් දී ගන්න බැරි වෙච්ච එකේ ගැටලුව යන්නේ මම ඒකට හරියන්න අද ඔයගොල්ලෝන්ට ප්‍රශ්න ටිකක් දානවා. හරිද? අද ඔයගොල්ලෝන්ට ප්‍රශ්න ටිකක් මම දානවා. අද හැන්දෑවට තමයි ප්‍රශ්න ටික දාන්න වෙන්නේ. මේ ටියුට් එකක් මුකුත් මේ දවස්වල හදන්න විදියක් නැහැ. ඔයගොල්ලෝ දන්නවා හැමදේම වහලා දාලා තියෙන්නේ. නැත්තම් ටියුට් එකක් හරි හදලා එවන්න පුළුවන්. PDF එක හරි එහෙම එවන්න පුළුවන් කමක් නැහැ. මේ දවස්වල වැට්ටික් කරන්න බැරි නිසා මම ඊයේ චෙක් කරලා බැලුවා පරණ පාඩම් ගිය අවුරුද්දේ හදපු ඒවායේ මේකට අදාළ දේවල් තියෙනවද කියලා. ඒත් මේකට අදාළ දේවල් ටික මුකුත් හොයාගන්න බැරි වුණා. ඒක නිසා අද ඔයගොල්ලොන්ට ප්‍රශ්න ටිකක් මම මේකට අදාළ ටිකක් ෆොටෝ එකක් හරි දාන්නම්. ඒ ටික ප්‍රශ්න ටික ලියලා ලබන සතියේ වෙද්දි පිළිතුරු ලියලා තියන්න. හරිද? අද රැට දැන් මේ පන්ති උරුම ගමන් කරදර කරන්න එපා ප්‍රශ්න ටික ඕ කියලා. මොකද අද හැන්දෑවේ 7 විතරනකම් පන්ති තියෙනවා. ඒක ඉවර වෙලා රැට ඔයගොල්ලෝ ප්‍රශ්න ටික දාලා තියන්නම්. ගෲප් එකට දානවා. ඒ ප්‍රශ්න ටික ලියාගෙන පිළිතුරු ලියලා තියන්න. අනේ ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙත් තොගයක වටිනාකම ලංකාවේ මුදලින් රුපියල් 11300ක් වෙලා ඔයගොල්ලෝගෙන් අහනවා ඉන්දියාවේ මුදලින් මේක කොච්චර වටිනාකමක් තියනවද කියලා. ඉන්දියානු රුපියලක් වටිනාකම ශ්‍රී ලංකා මුදලින් 2.26ක් කියලානේ. 2.26ක්. එහෙනම් 11300 බෙදන්න ඕන 2.26යි. 2.26න් තමයි බෙදන්නේ. 2.26න් බෙදනකොට මෙන්න මෙතන දශම ස්ථාන දෙකක් නිසා 100ෙන් ගුණ කළා. උඩත් 100ෙන් ගුණ කළා. එතකොට උඩ තියෙන්නේ 11300 ගුණ කිරීම 100. යට තියෙනවා මේකේ දශම ස්ථාන දෙක නැති වුණාම 226යි. මං කියවනේ මේ ගාන ගොඩක් වෙලාට බෙදෙන්නයි දෙන්නේ කියලා. 226ව කීයක්ද මෙතෙන්ට? 226ව දෙකක් වෙන්න බෑ. එහෙම වුණොත් 400 ගානක් එන්නේ නේ. 226ව දෙකක් වෙන්න බෑනේ. 400 ගානක් නෙමෙයිනේ. 226 300ක් ගියොත් එහෙම 600 ගානකට විතර යන්නේ. 226ව 4කට ගියොත් 800 ගානක් 800 ගානට වැඩි 900 ගානකට විතර යනවා. ඊට පස්සේ 226ව 5කට විතර ගියොත් එහෙම 205ක් නම් 1000යි. 26ව 5ක් කීයද කියලා බලාගත්තා නම් වැඩේ හරිනේ. නිකමඩ පැත්තක් ගුණ කරලා බලන්න. 226 5න් ගුණ කරනවා. 5 වරක් 6 30න් බිඳුවයි 3ක් ඉතුරුයි. 5 වරක් 2 10යි 3යි 13යි එකක් ඉතුරුයි. 5 වරක් 2 10යි 10යි 1යි 11යි. හරි නේද? හරියටම 1130ක් වෙනවා. මෙන්න එහෙනම් 226ට 226 එකයි 1130ට තියෙනවා 226 පහ මෙතන හැබැයි තා බිඳුවක් තියෙනවා. හොඳේ 5යි මේ බිඳුවයි මෙතන බිඳු 2යි. එහෙනම් අපිට කියන්න පුළුවන් ඉන්දියානු රුපියල් 5000ක් තමයි මෙතන පිළිතුර වෙන්නේ. එතන ලියන්න ඕන හොඳේ ඉන්දියානු රුපියල් කියලා ලියලා තියන්න ඕන. ඉන්දියානු රුපියල් 5000ක් තමයි පිළිතුර බවට
පත් වෙන්නේ. එතකොට මෙතන ඕගොල්ලන්ට බැරි දේ මම කියන්නම්. ඕගොල්ලොන්ට මේකේ අපහසුතාවය තමයි බෙදීම. බෙදීම කරගන්න මුදල් ගෙව්වේ නැති වුණොත් එහෙනම් පාඩමට සම්බන්ධ වෙන්න බැරි කියලා. ඒකනේ මේ සාමාන්‍යයෙන් කටුවන පන්තියේ ටිකයි මෙහි පන්තියේ ටිකයි පන්තියේ ඉන්න ටිකෙන් සම්බන්ධ වෙච්ච ටික ගත්තොත් 60ක් විතර ඉන්න ඕන. හරිද? ඒ 60න් ඕගොල්ලන්ට පේනවා මේ කට් වෙවි 40ක් විතර එන්නේ. ඊටු 20 සමහරක් විතර අර මේ පදනමින් ඉන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ දවස්වල ගැටලු තියෙනවා නැත්තටම සමහරුන්ට ෆෝන් කාඩ් එකක් ගන්න විදියක් නැහැ. මේ ඩේටා කාඩ් එකක් දාගන්න විදියක් නැහැ. ඔය ප්‍රශ්නත් එක්ක මේ දවස්වල මුදල් වල කිසිම ගැටලුවක් කරගන්න දෙයක් නැහැ. ඕගොල්ලොන්ට තියෙන්නේ මම පාඩම කරගෙන යනවා. මම පාඩම කරගෙන ගියාම ඕගොල්ලෝ පාඩමට සම්බන්ධ වෙන්න. හරිද? එච්චරයි. ඒ වගේ සම්බන්ධ වෙන්න තියා ඉන්නවා නම් අනිවාර්යෙන් ඒගොල්ලොන්ට විස්තරේ කියන්න. මේකේ වීඩියෝ එක මම අද දාන්න බැරි වෙයි. හෙට අනිද්දා දවස් ඇතුළත දාන්න පුළුවන් වෙයි. ඒක හරි බලලා මේක අල්ලගන්න කියලා කියන්නේ. නැත්තම් මට ඕගොල්ලන්ට පුළුවන් මේ වෙලාව විතරක් කතා කරලා මට ඉන්න පුළුවන්. ඒතකොට මේ වෙලාවට සම්බන්ධ වෙන ටික විතරක් නැත්තම් සල්ලි දීපු ටික විතරක් අරගෙන පාඩම එහෙම කරන්නේ අපි. හරිද? ඕගොල්ලෝ කාටත් සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට ගෲප් එකට දාන්නේ මේ ලින්ක් එක දානකොට. එතකොට මුදල් ගෙව්වද නොගෙව්වද ඒක ප්‍රශ්නයක් නෙමෙයි. කාටත් සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? ඒක ගන්න කියලා කියපු වෙලාවට ගන්න එක ඕගොල්ලෝගේ වැඩක්. ඒක මේ පස්සේදි කරන වැඩ. ඒක කවුරු කරනවනේ ඒක ගැටලුවක් නෑ. හරිද? මේ දවස් ටිකේ එහෙම හිතාගෙන කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඒ අයට අනිවාර්යෙන් මතගතුව කියන්න පාඩමේ වීඩියෝ එක හරි බලලා පාඩම අල්ලගන්න කියලා. හරිද? රට අරින්න නැතුව ඕගොල්ලෝ කොහෙන් අරන් යන්නද මේ මේක කරන්නද පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිසා සියලු දෙනාම අනිවාර්යයෙන්ම පාඩමට සම්බන්ධ වෙන්න කියන්න. අදත් අඩුයි 20ක විතර ප්‍රමාණයක් එහෙම හිතාගෙන ඉන්න අය ඉන්නවා. අනිවාර්යෙන් මුණ ගැහුණන් හරි ගෙවල් කිට්ටුව ඉන්න අයත් ඇතිනේ පණිවිඩය කියන්න පාඩමට සම්බන්ධ වෙන්නේ කියලා. හරි. අපි එහෙනම් ඔන්න පාඩම මෙතනින් ඉවර කළා. අපිට ඊළඟට යන්න තියෙන පාඩම තමයි ගණකය කියලා කියන්නේ. ගණකය. මේක පාඩම ඉගෙන ගන්න කැල් එකක් තිබුණා නම් බොහොම හොඳයි. මේ කැල් එකේ තියෙන අර fx 100 fx 90 මේකට විද්‍යාත්මක ගණකය කියලා කියන්නේ අපි. ඒ වගේ කැල් තියෙනවා. ඉතින් කැල් එකත් පොඩ්ඩක් මිලයි. කැල් එකක් ගන්න ඕන කියලා ගෙදරට කෑ ගහන්න එපා. හොඳේ. ඒ කැල් එක නැතත් වැට්ටි ගණන් කරගෙන යන්න පුළුවන්. කාගෙත් මේ කවුරුත් දැන් මේ සම්බන්ධ වෙලා ඉන්න අය පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන් නේ. ස්මාර්ට්ෆෝන් එකේ මේ කියන කැල් එක ගන්න පුළුවන්. මේ කැල් එකෙන් ඔක්කොම වැට්ටි කරගෙන යන්න පුළුවන්. හරි. ලියන්නකො පුතේ මාතෘකාව ගණකය. මේකේ මට වඩා ඔයගොල්ලන්ට තමයි වැඩ ටික තියෙන්නේ. මම පැහැදිලි කිරීම පොඩ්ඩක් කතා කරනවා. ඔයගොල්ලෝ වැට් ටික කරගෙන යන්නට ඕන. ගණකය ලියන මාතෘකාව. ගණකය හරිනේ මම දැන් කිව්වනේ මම දැන් කිව්ව ඔයගොල්ලෝ සමහරවිට තමයි පන්තියට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. දැන් මම ඔයාගොල්ලෝ දැක්කනේ. දැන් මම කෝල් එකකට ආන්සර් කළා. දැන් මේ කතා කළේ ටියුට් එක ගන්න උන්නේ මේ මොකද කරන්න කියලා. ටියුට් එක ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? මේක මේ මුදල් මත්තේම වැටලා මුදල් මත්තේ නැහෙන එකක් නෙමෙයි. මේ දාස්තියේ කවුරුත් යන්නේ අමාරු වෙන්නේ. ඕගොල්ලෝ මම උගන්වනවා. ඕගොල්ලොම පැත්තේ ඕගොල්ලෝ වැට්ටික් කරගන්න. හරිද? ඔගොල්ලොන්ට සතියේ දවස් දෙකක් අවස්ථාව මම දීලා තියෙනවා. අද සෙනසුරාදාත් උගන්වනවා, අඟහරුවාදාත් උගන්වනවා. අඟහරුවා සම්බන්ධ වෙච්ච බැරි අයට මම ගිය සතියේ වීඩියෝ එක දාලා තිබුණා. ඒක බලලා අල්ල ගන්න පුළුවන්. සමහරුන්ට ඉතින් අවශ්‍යතාවය නැති එක මේ ඔහේ නිකන් යනවත් ඇති. හැබැයි වැඩ කරන්නේ උන් හොඳටම වැඩ කරනවත් ඇති කියලා මම හිතනවා. හරිද? ඒක නිසා පිළිවෙලට වැඩ කරගෙන යන්න. අර විදියට සම්බන්ධ වෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න කියලා කියන්නේ ඊටත් වඩා මොකක් හරි මුදල් ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මට කතා කරලා කියලා කියන්න කතා කරන්න කියලා කියන්න මැසේජ් දාන්න නැතුව මට කෝල් එකක් දෙන්න කියලා කියන ඕගොල්ලොත් එහෙමයි ඉස්සරහට ඕගොල්ලොන්ටත් ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා සමහරු නිරෝධායනය කළා හරිද එතකොට ටියුට් ගන්න බෑ ඒ වගේ අයට මම ටියුට් ටික යවුවා මීට කලින් 9 පන්තියට නම් නෑ 7 පන්තිය 8 පන්තිය වගේ ටියුට් ටික යවපු අය ඉන්නවා ඒගොල්ලෝ නිරෝධායනය කරපු අයට අර ඒගොල්ලොන්ට එන්න බෑනේ හරිද ඊට පස්සේදී ඕගොල්ලොන්ටත් එහෙමයි කියන්නේ ඕගොල්ලොන්ට මොකක් හරි ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් මුදල් ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්න තියෙනනේ මේ දවස්වල ඒක ගැටලුවක් නෙමෙයි මට කතා කරලා කියන්න කවුරුවත් ඒක දැනගන්නෙත් නෑ මමයි ඒක දන්නේ ඕගොල්ලොන්ට ටියුට් එක ලැබේවි පන්තියට සම්බන්ධ වෙන්නත් පුළුවන් කවුරුවත් ඒක දැනගන්නෙත් නෑ කිසිම ගැටලුවක් නෑ පන්තියේ වැට්ටික් කොහොම හරි කරගන්න ඔය ෆෝන් එකට මේ ඩේටා වලට කීයක් හරි අවශ්‍ය මුදලක් දාගෙන පන්තියේ ඉන්න. හොඳේ මේ දාස්තියේ වැට්ටික් කරගෙන යන්නයි ඕන.
හරි පුතේ අපි පාඩමට යනවා ගණකය පාඩමේ මාතෘකාව මේ ගණකය කියන පාඩම ගත්තම් පස්සේ ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේකේ මේ හඳුන්ලා දීලා තියෙනවා ඊජිප්තු කාලේ මේක මේ මොකද ඇබකසේ කියලා එකක් හොයාගත්තා කියලා ඊට පස්සේ නූතන ඇබකසේ කියන එක තියෙනවා ඇබකසේ කියන්නේ මොකද්ද කියලා ඔක් කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඊට පස්සේ මේකේ සොයා ගැනීම ගැන කියනවා කොහොමද මේ විද්‍යාත්මක ගණකය සොයාගත්තේ දෙන්නෙක්ගේ රූප දෙකක් එහෙම දාලා නම් එහෙම කරලා තියෙනවා ඉලෙක්ට්‍රොනික විද්‍යාව දියුණුවත් එක්ක ගණකයත් වැඩි දියුණු වුණා කියලා කියන්නේ අපි නිකන් සාමාන්‍ය කඩේක වෙළඳසැලක භාවිතා කරන කැල්ල එකක් කියලා කියමුකෝනේ ගෙදර නිකන් ගෙදර දොරේ පොඩි උන්ට නිකමට ගණන් හදන්න වගේනේ ඕගොල්ලෝ භාවිතා කරනවා සමහරලාට ඒ වගේ කැල්ල එකක් ගත්තොත් ඒකේ තියෙන ගොඩක් කලාට එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම් කියන ටික විතරයි හැබැයි ඕකේ බලන්න ඕගොල්ලෝගේ 13 වෙනි පිටුවේ එහා පැත්තේ රූප සටහනක් දාලා තියෙනවා 13 වෙනි පිටුවේ එහා පැත්තේ රූප සටහනක් දාලා තියෙනවා ඒකේ විද්‍යාත්මක ගණක යන්ත්‍රය කියලා තියෙන්නේ හරිද විද්‍යාත්මක ගණකය කියලා තමයි අපි කියන්නේ ඒ විද්‍යාත්මක ගණකය කියන එක ගොඩක් වෙලාට ඕක ගණිතාගාරය විද්‍යාගාරය වගේ තැන්වල තියෙනවා හරිද ඕගොල්ලොන්ට සාමාන්‍යයෙන් ඕක අතට හම්බෙන්නේ නැහැ මේ වැඩ කරන්න ඉස්කෝලේදී පාඩම කරන වෙලාවට ගොඩක් වෙලාවට ගණකය කියන එක අරගෙන පාඩම කරගෙන යනවා උගන්න ගුරුවරයා ඕක ඕගොල්ලොන්ට වැඩ කරන්නේ නැති එකක් තිබුණා පෙන්වීම හරි කරයි මෙන්න මේක තමයි විද්‍යාත්මක ගණකය කියලා කියන්නේ සමහරවිට මේක ලැබිච්ච අයත් ඉන්නවා සමහරලාට ඔය පාඩම් කතා කරගෙන යනකොට ඔය ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච අයට ඒවට මේ ඒගොල්ලොන්ට එහෙම ලැබිච්ච ඒවත් සමහරක් විට ළඟ ඇති ඒ වගේ තියන අය ඒක අරගෙන පාඩම කරගෙන යන්න හරි එහෙනම් මෙන්න මේකෙදී ඕගොල්ලන්ට මේකේ තියෙන රූප සටහනට අදාළව දේවල් ටික හඳුන්ලා දෙන්න ගියොත් එහෙම බලා ගන්න මාත් මේ 13 වෙනි පිටුවේ රූප සටහන බලාගෙන කියන්නේ අච්චුපතේ 13 වෙනි පිටුව ඒකේ තියෙනවා ඉස්සෙල්ලාම අපි පටන් ගමු දකුණු පැත්තේ ඉහළ කෙළවරෙන් ඔන් කියන එක තියෙනවා සක්‍රිය කිරීම ඒක ඔයගොල්ලෝ දන්නවා ඔන් කරන්න තියෙන්නේ ඊට පස්සේදී ඕෆ් කරන්න තියෙනවා ඕෆ් බටන් එක අක්‍රිය කිරීම AC කියලා දාලා තියෙන AC කියන තැනට තමයි ඊතලේ දාලා තියෙන රතු පාට බටන් එක එතකොට ඒක නවත්තන්න පුළුවන් ඕෆ් කරන්න පුළුවන් ඊට පස්සේ තියෙන AC කියන බටන් එක ආයි නම් කරලා තියෙනවා මොකද දර්ශන තීරය හා මතකයේ නැවත සැකසීම කියන එක එතකොට AC කියන එක ඔයගොල්ලොන්ට නම් එච්චර ප්‍රශ්නයක් නෙමෙයි ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ නැහැ මොකද කැල් එකේ මේ කැල් එකේ සමහරක් වෙලාවට එකතු කරපු අඩු කරපු ಗುಣ කරපු බෙදපු දේවල් මතකයට ගෙනහිල්ලා තියාගෙන නැවත වාරයක් ඒවා අපට අවශ්‍ය නම් දර්ශන තිරය මත යොදා ගැනීමට කරන්න පුළුවන් නැත්නම් සාමාන්‍ය කැල් එක ගැව්වොත් එහෙම උත්තරයාම පදේ ආයිමත් අර පරණ කරපු දේවල් මොනවද කියලා බලා ගන්න බෑනේ හැබැයි මේක විශේෂත්වයක් තියෙනවා කලින් කරපු ගණනය කිරීම සියල්ලම නැවත දර්ශන තිරය විත ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා මේ කැල් එක මගින් ඊට පස්සේදී බලන්න එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම් කියන ගණිත කර්ම හතර තියෙනවා ඒක සාමාන්‍යයෙන් ඕනම කැල් එකක තියෙනවා ඒ ටික නැත්තම් ඉතින් කැල් එක කියන එකෙන් වැඩක් නැහැ නේ ওই ටිකනේ අපි කරන්නේ හරිද කාටවත් ඔය දැන් ගොඩක් වෙලාවට කඩයක් ගත්තොත් එහෙමනේ මුදලාලට ගණන් ටික හදා ගන්න වේගෙන් හදා ගන්නත් ඕන හරියට හදා ගන්නත් ඕන ඒක නිසා කරන්නේ කැල් එක අරගෙන තමයි ගණනය කිරීම කරගෙන යන්නේ සාමාන්‍ය නිකාය එකතු කරන්නේ ඒගොල්ලෝගේ පුරුද්ද මොකද්ද ගණන හදන්න කියන පස්සේදී පොඩි ගණන් දෙකක් එකතු කරනවා කැල් එක ගහනවා 40ක භාණ්ඩයක් ගත්ත 30ක ගත්ත 40 එකතු කිරීම 30 කැල් එකෙන් ගහලා තමයි උත්තරේ ගන්නේ 70යි කියලා හරිද ඒ පුරුද්ද ඒ පුරුද්ද ගොඩක් වෙලාවට දකින්න ඇති ඔය කඩවල කැල් එකෙන් එකතු කිරීම ටික ගහගෙන ගිහිල්ලා අතනුත් එකතු කරලා මේවා කඩේ තියනවාද ඕ මේවා කඩේ තියෙනවා මේවා කඩේ තියෙනවා නේ මේක ගත්තා කියලා නම් ඔයගොල්ලන්ට මහ ලොකු ප්‍රයෝජනයක් නැහැ හරිද මේ කැල් එක කඩේ තියනවා ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ හැබැයි ගත්තා කියලා ඔයගොල්ලන්ට ලොකු ප්‍රයෝජනයක් සිද්ධ වෙන්නේත් නැහැ මම හිතන්නේ ඔය කැල් එක ඉස්සෙල්ලා නම් තිබුණේ රුපියල් 2000ක වගේ මුදලකට දැන් සමහරක්කට මිලේ අඩු වැඩි වීමක් සිද්ධ වෙලා ඇති ඕකේ උඩ ගහලා තියෙනවා FX99 FX100 කියලා එතකොට එකෙන් කියවෙන්නේ ඔන්න මගේ නම්බර් එක හරිනේ 071 58 89 404 නම්බර එක ඕන කෙනෙකුට හරිද ආයි පාඩමට යනවා එතකොට එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම් ටිකෙන් පස්සේදී බලන්න
සමාන ලකුණ තියෙන. ඒ කියන්නේ අවසාන පිළිතුර ලබා ගැනීම අපි එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම ඔක්කොම ටික ගහලා සමාන ලකුණ ගැහුවට පස්සේ තමයි අවසාන පිළිතුර ලැබෙන්නේ. නැතත් දර්ශන තිරේ යට පෙන්නනවා. හැබැයි සමාන ලකුණ ගැහුවම පස්සේ අපිට මේ ලොකුවට උත්තරේ බලා ගන්නට පුළුවන්. ඊට පස්සේ ප්‍රතිශත ලකුණ ප්‍රතිශත ඔයගොල්ලෝ දන්නවනේ. අපි 100ට 8ක මේ වට්ටම් ඒව මේ ගැන කතා කළානේ. ඒ වගේ ප්‍රතිශත ලකුණ පාවිච්චි කරන විදිය තියෙනවා. ඊට පස්සේ ඉලක්කම් ටික බිඳුවේ ඉඳලා 9ට යනකම් ඉලක්කම් ටික තියෙනවා දශම තිතත් එක්ක. ඊට පස්සේ තියෙනවා වර්ගමූලය ලබා ගැනීම. වර්ගමූලය කියලා පාඩමක් තිබුණානේ 8 පන්තියේදී. ඒ වගේ ඕනම සංඛ්‍යාවක වර්ගමූලය ලබා ගන්න පුළුවන් ওই කැල් එක භාවිතයෙන්. අපි සාමාන්‍යයෙන් දන්නවනේ 10 මේ 9 වර්ගමූලය 3යි 25 වර්ගමූලය 5යි. ඒ වගේ අදාළ සංඛ්‍යාව ගහලා වර්ගමූල ලකුණු ගැහුවට පස්සේදී වර්ගමූලය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට x වර්ග කියලා එකක් තියෙනවානේ. x වර්ගය අපි කියනවා දෙවෙනි බලයනේ. අපිට සංඛ්‍යාවක් වර්ග කරගන්න ඕන නම් 3 වරක් 3 වර්ගය. ඒ කියන්නේ 3 වරක් 3 කියලා ගහනවා. ඊට පස්සේ 12 වර්ගය. 12 වර්ගය කියලා වුණොත් එහෙනම් අපි ගහන්නේ 12 වරක් 12 කියන එක. හැබැයි කැල් එක භාවිතයෙන් ඔන්න ඔය x වර්ගය කියන සංකේතය භාවිතා කළාම පයි 12 ඒ x වර්ග කියලා තියෙන මේ බටන් එක ක්ලික් කරාට පස්සේදී අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. බලන්න එතකොට කැල් එකේ අපි නොදන්නා වූ කරුණු කීපයක් තමයි මේ ඉගෙන ගන්නට යන්නේ. එතකොට ඒ කරුණු වලින් එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම කියන කරුණු ඔයගොල්ලෝ කොහොමත් දන්න කාරණා. ඔයගොල්ලෝ නොදන්න අලුත් දෙයක් විදියට එකතු වෙන්නේ ප්‍රතිශත වර්ගමූලය සහ වර්ගය කියන අවස්ථා තුන. ප්‍රතිශත වර්ගය වර්ගමූලය කියන අවස්ථා තුන තමයි අපි මේ පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? එහෙනම් ඔන්න ඔය අපි කැල් එක හඳුනා ගැනීම තමයි ওই විදියට කළේ. මේක ඔයගොල්ලෝ තනියෙන් කරගෙන යන්න තියෙන පාඩමක්. ඊට පස්සේදී එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම් කරන විදිය ගැන පොඩි සටහනක් දාලා තියෙනවා අච්චු පොතේ. මේක පොතේ කැල් එක අරගෙන ඔයගොල්ලන්ට ගණන් ටික හදාගෙන යන්න පුළුවන්. අනිත් එක තමයි මේ විදියට ෆෝන් එක ගත්තොත් එහෙම ෆෝන් එකේ කැල්කියුලේටර් කියන එක තියෙනවානේ. මේකේ ඔයගොල්ලෝගේ කැල්කියුලේටර් කියන එක මේ විදියට පෙන්නයි. හරිද? ඒකේ නිකන් මේ සාමාන්‍ය විදියට බැලුවොත් එහෙම නම් මෙන්න මේ විදියට බැලුවොත් එහෙම පේනවද දන්නේ නැහැ කට්ටියටම. මේ විදියට ගත්තොත් එහෙම නිකන් සාමාන්‍ය කැල් එක පෙන්වන්නේ. හරිද? හැබැයි මෙන්න මේ විදියට බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට සමහරක් විට පේනවත් ඇති නැතුවත් ඇති. අපහැදිලි ඇති. ඒ විදියට බැලුවොත් එහෙම මේ කැල් එකේ පෙන්නනවා ගොඩාක් දේවල්. හරිද? ඒකේ තියෙනවා හරිද? මේ විදියට කැල් එක ගත්තාම මේකේ බලා ගන්න පුළුවන් x වර්ග තියෙනවා, x වල තුන්වෙනි බලය තියෙනවා. ඊට පස්සේ x වල y කියලා එකක් තියෙනවා. ඒකෙන් ඕනම බලයක අගය ගන්න පුළුවන්. ඊට පස්සේදී තව තියෙනවා වර්ගය, මේ වර්ග මූලය, ඊට ඕනම් වර්ග මූලයක් හොයන විදිය, sin cos tan කියලා ටිකක් තියෙනවා. sin cos tan ලඝු කියලා එකක් තියෙනවා. එතකොට මේකේ සෑහෙන්න වැඩ ගොඩක් තියෙනවා. අපිට මේකෙන් ඕන වෙන්නේ ප්‍රතිශත ලකුණ. ප්‍රතිශත ලකුණ කියන එක මේ ඉලක්කම් ටිකට යටින් තමයි මේ මගේ ෆෝන් එකේ නම් පෙන්වන්නේ. සමහරක් විට එක එක ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේදී x වර්ග කියන එක තියෙනවා, වර්ග මූලය කියන එක තියෙනවා. ওই ටික කැල් එකක් ගැනීමේ මිලදී ගැනීමේ අවස්ථාව වෙන්නේ නැහැ. ෆෝන් එකෙන්ම කැල් එක භාවිතා කරලා හදන්න පුළුවන්. එහෙනම් මේක මේ පාඩමේ තියෙන විශේෂත්වය මොකද්ද? අපට කැල් එක පාවිච්චි කරලා තමයි ගණනය කිරීම කරගෙන යන්නට තියෙන්නේ. හරි ලේසි වැඩක් නේ. ඔයගොල්ලෝ අනිත් පාඩම් වලට කැල් එක ගන්නවා. මේක කිසිම තහනමක් නැතුව කැල් එක අරගෙන ගණන් ටික හදාගෙන යන්න පුළුවන්කම තියෙනවා අපට. බලන්න කවුරුත් යන 14 වෙනි පිටුවට 14 වෙනි පිටුව 14 ගොඩක් වෙලාවට මේක ස්කෝල් දික් කරන්නේ මොකද්ද? පාඩමේ තියෙන දේවල් ටික ඔක්කොම බලා ගන්න කියලා ගණන් ටික හදන්න කියලා කියන්නේ. අවු ඒක හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් මොකද්ද DELද? DAL නේ. DL ඔය රේඩියන්ට් කියන එක තමයි ඔය තියෙන්නේ. රේඩියන්ට් කියන එක. ඒක ඔයගොල්ලන්ට අදාළ ගණනය කිරීමක් නෙමෙයි. ඒක උසස් පෙළටත්
REA ඩිලීට් වෙන්නේ නැති. ඩිලීට් කියන එක වෙන්නේ නැති ඇත්තේ. DEL නම් ඩිලීට් කියන එක වෙන්නේ අදහස් වෙන්නේ. ඕගොල්ලෝ නොදන්න දේවල් තියෙනවාද? ඕගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මෙච්චරයි. E කියලා තියෙන්නේ. ඕක බෑ. වැඩක් නැහැ. කිව්වට වැඩක් නැහැ. මේකේ මෙන්න මේ ටික මතක තියාගන්න. මෙන්න එකක්. මෙන්න මේ කෝණ ප්‍රතිශත ලකුණ. ඊට පස්සේදී අනිත් එක මේ කාරණය වර්ගමූලය අනිත් එක තමයි මෙන්න මෙහෙම තියෙන එක. මෙන්න මේක තමයි අපට අවශ්‍ය කාරණා තුන. ප්‍රතිශත ලකුණ, වර්ගමූල ලකුණ සහ x වර්ග කියන කරුණු ටික විතරයි ඕන. අනිත් ඒවා ගැන හිතන්නත් එපා, බලන්නත් එපා, අහන්නෙත් නැහැ. හරිද? වැඩක් නැහැ. යන 14 වෙනි පිටුවට 14 වෙනි පිටුවේ තියෙන ඕගොල්ලන්ට එකතු කිරීම අඩු කිරීම කරන්නේ කොහොමද කියලා කැල්ලකින් කවුරුත් එකතු කිරීම අඩු කිරීම කරන්න සියලු දෙනාම දන්න බව මම දන්නවා. ඒකේ බලා ගන්න දශම සංඛ්‍යා තියනවානේ. දශම සංඛ්‍යා ගුණ කරද්දි බලන්න කොහොමද ගන්න ඕන කියලා. නිදසුන් 3 කියන එක මම මේ කියන්නේ. නිදසුන් 3 කියන එක. ඒකේ නිදසුන් 3 14 වෙනි පිටුව 5.25 ගුණ කිරීම 35.4 අගය ක්‍රියාත්මක කරන්න ඕන ආකාරය තමයි අහන්නේ කොහොමද කියලා බලන්න ඔන් කළා 5යි දශමතිත කවුරුත් දන්නවා 2.5 ගුණ කිරීම 3යි ඊට පස්සේ 35.4 කියලා ගැහුවා සමාන ලකුණ ගැහුවම පස්සේ උත්තරයට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඒ ගුණ කිරීම ඊට පස්සේ බෙදීම තියෙනවා. ඔය සියල්ලම ඕගොල්ලන්ට කරගෙන යන්න පුළුවන් ගණිත කර්ම. ඕකේ විභාගයට වෙන්නේ ඕගොල්ලොන්ට හිස් කොට පුරවන්න තමයි එන්නේ. හරිද? හිස් කොට පුරවනකොට ඒ හිස් කොටුවට අදාළ ගණිත කර්මය ලියන්නයි තියෙන්නේ. අපි හිතමු නිදසුන 4 තියෙන එක කියලා. ඔය ගාන දීලා ක්‍රියාත්මක කරන අනුපිළිවෙල කොටුවල දක්වන්න කියලා කියනවා. එතකොට මුලින්ම ඔන් කරන්න ඕන. හොඳේ ඔන් කරන්න තු ගන්න හදාගෙන යන්න බෑනේ. ඔන් කළා. ඔන් කළා තිබුණා කියලා හරියන්නේ නැහැ. ඔන් කියන එක ලියන්න වෙනවා. ඔන් කළා කියලා ලිව්වා. ඊට පස්සේ 5 දශමතිත තියන්න ඕන ඊළඟ කොටුවේ. ඊළඟට 5යි 3 දශම ස්ථාන 2 බෙදීම ඊළඟට 6 කියන අගය ගහලා සමාන ලකුණ තමයි ගහන්න ඕන. එතකොට පිළිතුර දර්ශන තීරය මත එනවා. ඒක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ පොඩි පන්ති වල ඒ කියන්නේ 6 පන්තියේ එහෙම ඉගෙනගෙන තියෙන 6 නෙමෙයි sorry 7 පන්ති ඉගෙනගෙන තියෙනවා ගණිත කර්ම සිදු කිරීමේ අනුපිළිවෙල කියලා එකක් නේ. අර හරි අමාරුවෙන් හදාගෙන ගියේ මෙන්න මේ වගේ ඒවා තවම සමහරුන්ට බෑ කියලා දුන්නම් පස්සේ. 5 එකතු කිරීම 3 වරක් 2 එකතු කිරීම බෙදීම 7 ගුණ කිරීම 2. ඔන්න ඔහොම මේ තියෙන ගානක් වුණොත් එහෙම පටලනවා මේ ගාන. මේක න නිශ්චිත උත්තරයක් මේ හරියට පූර්ණ උත්තරයක් කෙන එකක් නැහැ. මේක අපි ඉගෙන ගත්ත මොකද්ද? ඉස්සෙල්ලම වරහන්. ඊට පස්සේ ගුණ කිරීම සහ බෙදීම් කියන ඒවා ඊළඟට අවසානයේටම එකතු කිරීම සහ අඩු කිරීම කියන කොටසට යන්නට ඕනේ. මේ පිළිවෙලට තමයි අපි සුළු කරගෙන ගියේ. හරි? එහෙම යනකොට අපි ඒක මතකයෙන් අපි හිතන්න එපා. හැබැයි කැල් එකේ එහෙම ප්‍රශ්නයක් නැහැ පුතේ. කැල් එකේ ඒ තියෙන ගණිත කර්ම ටික මේක කියන්නකො මේක දුන්නාන් පස්සේදී එයා ඉස්සෙල්ලාම වරහන් ඇතුලේ කොටස සුළු කරගන්නවා. ඊට පස්සේ මේ දෙක ගුණ කරගන්නවා. ඒක මේකෙන් බෙදනවා. ඊට පස්සේ බෙදලා අර ගානත් එක්ක එකතු කරලා උත්තරේ නිවැරදිව දෙනවා. ඒක ඉලෙක්ට්‍රොනික ඉතින් තාක්ෂණයේ දිනුවනේ. හරි? ඒක ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. කැල් එක දන්නවා මොකද්ද කරන්න ඕන පිළිවෙල. එයා ඒ විදිහට ඒක කරගෙන යනවා. එතකොට අපට අමුතුවෙන් ඉස්සෙල්ලා වරහන් ඇතුලේ කොටස දෙන්න එහෙම එකක් නැහැ. හරි? එයාට ප්‍රකාශනය දුන්නාම පස්සේ එයා පිළිවෙලට සුළු කරගෙන එනවා. හරි ලේසියෙන් බැලුවම පස්සේ ගණන හදාගෙන යන්න. හැබැයි අරක ටයිප් කරන එක මේ තමයි අදාළ යතුරු ක්‍රියාත්මක කිරීම තමයි ගැටලුව තියෙන. වරහන් දාන්න ඕන වැඩ ගොඩක් තියෙනවා. හරි. එතනින් පස්සේදී 11 එක අභ්‍යාසයේ ගණනය කිරීම ටිකක් තියෙනවා. මම මේකට ගණන් දෙනවා. හොඳේ. මම දෙන ගණන් ටික ඕගොල්ලෝ හදලා තියන්න. අද හැන්දෑවට අර කියපු වගේ ගණන් ටිකක් දාන්නම්. මොකද ඉස්කෝලේ වැඩ ඕගොල්ලෝ දැන් ගොඩක් වෙලාට කරනවා ඇති. මෙතන රිටිගායා ඉස්කෝල ළමයි සම්බන්ධ වෙලා ඇති. ඕගොල්ලෝ දැන්ට කාලසටහන් ඇවිල්ලා ඇත්තේ. හරිද? සමුදා දවසේ ගණිතය සහ විද්‍යාව කියන විෂයන් දෙක උගන්වනවා. සමුදා දිනේ රිටිගායා මහාවිද්‍යාලය මේ කියන්නේ. හරිද? රිටිගහාය මහාවිද්‍යාලයේ ළමයින්ට 8 9 පන්ති දෙකට මෙතන 9 වසරයි ඉන්නේ. සමුදා දිනයේ ඔයගොල්ලෝගේ පාඩම් නවත්තපු තැන ඉඳලා උගන්වගෙන යෑම සිද්ධ වෙනවා. එතකොට සියලු දෙනාට 8 9 දැනටත් පණිවිඩය ගිහිල්ලා නැති කෙනෙක් ඉන්නවා. රිටිගහාය ඉස්කෝලේ. හොඳයි අනිත් ඉස්කෝලවල නෙමෙයි. අනිත් ඉස්කෝලවල ළඟදීම පටන් ගත්තේ නැති ඒවා පටන් ගනීවි. සමුදා දිනයේ සිට
ඉගැන්වීම් කටයුතු සිද්ධ වෙනවා. තවමත් දැනුවත් වෙලා නැති කෙනෙක් ඉන්නවා නම් ගෲප් එකට සම්බන්ධ වෙන්න කතා කරලා උපුල් සර් තමයි සම්බන්ධ කරන්නේ. ඒක නිසා රිටිගහය ඉස්කෝලේ අය සම්බන්ධ වෙන්න සෞන්දා දිනේ සිට. හරිද? පාසලට පාසලෙන් කරන වැඩසටහන. ඊට පස්සේදී 11 එක අභ්‍යාසය වගේ ගුණ කිරීම බෙදීම් ටිකක් තමයි දෙන්නේ. ඒක ඔයගොල්ලෝ කරගන්න පුළුවන් කාරණයක්. ඊට පස්සේදී අපි යනවා බලන්න ඔගේ සටහනක් දාලා තියෙනවා 15 වෙනි පිටුවේ. 15 වෙනි පිටුවේ අර මම කියපු දේ තමයි තියෙන්නේ. පොඩ්ඩක් කියවන්න ওই පාඩම. හරිද? වෙලාව දෙන්න චුට්ටක් කියවලා ඔයගොල්ලන්ට කරගෙන යන්න පුළුවන්. බෝඩ් මාස් ක්‍රමයට අපි භාග පාඩමේ කතා කළේනේ වරහන් හල්න යන්න. ඊට පස්සේ ගුණ කිරීම බෙදීම එකතු කිරීම අඩු කිරීම අනුපිළිවෙලට යන්න ඕනයි කියලා. ආන්නේ විදියට ගණකය දන්නවා තමන්ට මොකක් හරි ගණනක් දුන්නම් පස්සේ කරන්න ඕන විදිය මොකද්ද කියලා. එතකොට යාට අලුතෙන් ඒක කියන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. බලන්න කවුරුත් 16 වෙනි පිටුවට යන්න. 16 වෙනි පිටුව 16 වෙනි පිටුව 16 වෙනි පිටුව 16 වෙනි පිටුවේ බලන්න තියෙන්නේ මාතෘකාව ප්‍රතිශත ලකුණු ක්‍රියාත්මක කරන ආකාරය කොහොමද කියලා තමයි අහලා තියෙන්නේ. මේ ඒක කරන විදිය තමයි මේ කියාගෙන යන්නේ. එතකොට ප්‍රතිශත ලකුණු ක්‍රියාත්මක කරනකොට බලන්න පළවෙනි නිදසුනේ තියෙනවා 480න් 125ක්. දැන් 480න් 125ක් හොයන්න ඕන නම් පස්සේ අපි නම් මොකද කරන්නේ? ගණන හදනවනේ මෙහෙමනේ. 480 ගුණ කිරීම 100න් 25 මෙහෙම කළා මේ බිංදු දෙක කපලා 25 ඒවා 4 100යි කියන උත්තරේ ওই විදිහට ලබා දෙනවා. හැබැයි කැල් එකේ ඕම කරන්න දෙයක් නැහැ. බලන්න ක්‍රියාත්මක කරපු විදිය ඔන් කළා නැත්නම් AC කියන ලකුණ ඔබලා ඒ කියන්නේ අර කලින් තිබුණු දේවල් මකලා දානවා. කලින් තිබුණු දේවල් අයින් කරලා දාලා අලුත්ම තිරයක් ඒ කියන්නේ අලුත් පිටුවක් ගත්තා කියලා කියමුකෝ. කම්පියුටර් එකේ නම් අපි කියන්නේ චිත්‍ර පාඩමකට අලුත් පිටුවක් අරගෙන හදන්න කියලා. ඒ වගේ අලුතෙන්ම තැනකට යනවා. බලන්න ගහලා තියෙන විදිය 480න් 125ක්නේ. එහෙනම් 480 ගහලා ගුණ කිරීමේ ලකුණ ගහලා ඊට පස්සේදී 25 කියන එක ගැහුවා shift එකත් එක්ක ප්‍රතිශත ලකුණ එන්න ඕන කියන එකයි ඔය කියන්නේ. හරිද? ඕගොල්ලන්ට ඔය shift එක කියන එක අදාළත්වයක් නැහැ. හරිද? shift එක කියන එක ඕගොල්ලන්ට අදාළ නැහැ. ඕගොල්ලෝ ගහනවා 480 ගුණ කිරීම 25 ප්‍රතිශත ලකුණ ගහනවා. ප්‍රතිශත ලකුණ ගැහුවම් පස්සේ පිළිතුරට යන්න පුළුවන්. කැල් එකක් ළඟ තියෙන කෙනෙක් නම් පිළිතුර මේ බලන්න පුළුවන් කීයද කියලා 480 ගුණ කිරීම මේ මම මෙතන 400 ගුණ කිරීම 125 ලියලා උත්තරය අරන් තියෙන්නේ. මේකේ තියෙන්නේ 480 ගුණ කිරීම 125 කියන එක. ඒතකොට බලන්නකෝ මෙතන අර බෙදීම 100 කියන එක මොකුත් සඳහනක් නැහැ. ඒ බෙදීම 100 වෙනුවට තමයි ප්‍රතිශත ලකුණ භාවිතා කරලා තියෙන්නේ. එතකොට අපිට කෙලින්ම පිළිතුරට යන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක බලන්න 8න් 3 ප්‍රතිශතයක් ලෙස දක්වමු. 8න් 2 ප්‍රතිශතයක් ලෙස දක්වමු. එතකොට ඕක 8න් 2 වුණාට අපි කියනකොට කියන්නේ 2 බෙදීම 8 කියලානේ. එහෙනම් 2 බෙදීම 8 ප්‍රතිශත ලකුණ ගැහුවම උත්තරේ එනවා 125ක් කියලා. අපි ඕක ප්‍රතිශතයක් කළා නම් මොකද කරන්නේ? 8න් 2 ලියලානේ. මෙන්න 8න් 2 ලියලා ප්‍රතිශතයක් කරන්න මේව 100න් ගුණ කරනවා. හරිද? ගුණ කළා මෙතෙන්ට මේකයි මෙතෙන්ට 1යි මෙතෙන්ට 4යි 104න් බෙදුනම් 25යි කියලා උත්තරේ ගන්නවා. හැබැයි කැල් එකෙන් අපට උත්තරේ පෙන්නනවා 2 බෙදීම 8 කියලා ප්‍රතිශත ලකුණ ගහපු සැනින් පිළිතුර ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟ නිදසුන් තුනේ 2500න් 135ක් කොච්චරද කියලා අහන්නේ. ඒ කලින් ගණනය කිරීමයි 2500 ගැහුවා ගුණ කිරීම ගැහුවා 35 ගැහුවා ප්‍රතිශත ලකුණ ගැහුවා සමාන ලකුණ ගැහුවම පස්සේ පිළිතුරට යන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඊළඟේ තියෙනවා මොකද? හතරවෙනි එක ගමක ඉන්න ජනගහණයෙන් කීයද? ඔක්කොම 550යිලු එකෙන් 66ක් පාසල් ළමුන්ලු. පාසල් ළමුන් ගණන ප්‍රතිශතයක් විදියට අහන්න. එහෙනම් භාගයක් විදියට ලිව්වොත් එහෙම 550න් 66.
550 ඕකන ප්‍රශ්නයක් කරන්න ඕන. ප්‍රශ්නයක් කරන්න ඕන නිසා අපි ගණන් නිකන් හදනවා නම් කරන්න 100%න් ගුණ කරනවා. හැබැයි කැල් එකේ මොකද කරන්නේ? 66 බෙදීම 150 ගහනවා ප්‍රතිශත ලකුණ උත්තරේ ලබා ගන්න පුළුවන්. ඔතන යාපු උත්තරේ තමයි 12 කියනගේ දාලා තියෙන්නේ. එහෙනම් මේ කතා කළේ මොකද පුතේ? මේ කතා කළේ ප්‍රතිශත ලකුණ කොහොමද භාවිතා කරන්න කියලා. 125 කිව්වොත් 25 ලිව්වා ප්‍රතිශත ලකුණ ගැහුවා. 175 කිව්වොත් 75 මේ අගයන් දෙක ඉලක්කම් දෙක දැම්මා ප්‍රතිශත ලකුණ දැම්මම අදාළ පිළිතුරට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ ගණනය කිරීම ටිකක් තමයි ඔය 12 11යි 2 අභ්‍යාසයේ තියෙන්නේ. ඊළඟට 17 වෙනි පිටුවට යනවා. 17 වෙනි පිටුව 17 වෙනි පිටුවේ තියෙන ටිකේ බලන්න මොකද කියන්නේ? විද්‍යාත්මක ගණකයන්ත්‍රයෙන් x වර්ග කියලා කියන්නේ දෙවෙනි බලයනේ. දෙවෙනි බලය ක්‍රියාත්මක කරන ආකාරය තමයි තියෙන්නේ. සුන්ටි කවුරු බලාගෙන යන්න. හරිද? 17 වෙනි පිටුවේ තියෙනවා x වර්ගය. ඒ කියන්නේ දෙවෙනි බලය ක්‍රියාත්මක කරනදී බලන්න මුලින්ම තියෙනවා 3 දෙවෙනි බලය ගතපු විදිය. 3 දෙවෙනි බලය කියලා කිව්වන් පස්සේ 3 වර්ගය අපි දන්නවා 3 වරක් 3 9යි. අපි ඒ කැල්ලකින් නිකන් නම් මීට කලින් ගහලා තියෙන්නේ 3 ගුණ කිරීම 3 කියලානේ. හැබැයි දැන් එහෙම ඕනේ 3 ගහනවා මොකද්ද? x වර්ග කියන සංකේතය. මේකේ තියෙනවානේ. කොටුවක එක කොටුවක් ඇතුලේ x වර්ගය කියන එක තියෙනවා. එහෙනම් 3 ගුණ කිරීම x වර්ග කියලා ගැව්වා. ඕකෙන් උත්තරේට යන්න පුළුවන්. ගුණ කිරීම නෑ සෝරි නේද? 3 මේ කොටුව ඒ කියන්නේ ඔබනවා 3 ඊට පස්සේ x වර්ග කියන එක ගන්නවා. උත්තරේට යන්න පුළුවන්. උත්තරේ 9ක් කියලා ලැබෙනවා. ඊළඟට දෙවෙනි අවස්ථාව 4.1. අන්න දශම සංඛ්‍යාවක්නේ. දැන් 4.1 වර්ග කරනකොට අපි ගහන්න ඕන 4.1 ගුණ කිරීම 4.1 වැඩක් නෑ. 4.1 ගහලා x වර්ග කියන බොත්තම ඔබනවා. එතකොට අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. ඊළඟේ තියෙනවා 5 වර්ගයේ වරක් 12 වර්ගයේ. බලන්න අන්න ඒකේ පොඩි වෙනසක් තියෙනවා. මේ 5 වර්ගයේ වරක් 12 වර්ගයේ. අපි අර බෝඩ් මාස් ක්‍රමය ඉගෙන ගත්තනේ. බෝඩ් මාස් ක්‍රමයේදී කිව්වනේ ඉස්සෙල්ලා වරහන් ඊට පස්සේ හල්න යන්න. හල්න යන්න කියනකොට ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවා of නැත්තම් order කියන එක තමයි ඔය වචනය O අකුර යෙදিলা තියෙන්නේ. බෝඩ් මාස් O අකුර එන්නේ ඒකෙන්. එතකොට of නැත්තම් order නැත්තම් බලයක් ගැන තමයි කියන්නේ. එතකොට කැල් එක දන්නවා ඉස්සර වෙලා බලය සුළු කරලා ඉන්න ඕන කියලා. එයා ඒක නිසා කරන්නේ බලන 5 වර්ගය. 5 වර්ගයේ උත්තරේ 25 අරගෙන යා 12 වර්ගයේ උත්තරේ 144 අරගෙන ඒ දෙක ගුණ කරලා තමයි උත්තරේ ගන්නේ 3600 කියන පිළිතුර ලැබෙන්නේ. බලන්න එතකොට ක්‍රියාත්මක කරපු ආකාරය කොහොමද ක්‍රියාත්මක කරලා තියෙන්නේ? 5 x වර්ග ගැහුවා ඊට පස්සේ ගුණ කිරීම 12 ගැහුවා ආයෙමත් x වර්ග ලකුණ ගැහුවා. අපට තුන්වෙනි බල හතරවෙනි බල ඉන්නේ නැහැ කැල්ලකින් ගහන්න. හරිද? ආවත් වෙන්නේ දෙවෙනි බලය කියන එක විතරයි. දැන් මේක විභාගයට ඔයගොල්ලොන්ට කැල් එකක් දෙන්නේ නැහනේ. හරි? කැල් එකක් ඔයගොල්ලොන්ට ලැබෙන්නේ නැහැ. මේකේ කරන්න තියෙන දේ ඔය පොතේ තියනවා වගේම හිස් කොට පුරවාගෙන යෑමක් තමයි ඔයගොල්ලොන්ට කරන්න තියෙන්නේ. ඊළඟට හතරවෙනි එකේ සෙන්ටිමීටර් 6ක් දිග සමචතුරස්‍රයක වර්ගඵලයේ සෙවීමේ යතුරු ක්‍රියාත්මක කළ ආකාරය. හරිද? පැත්තක දිග 6ක් සමචතුරස්‍රයක් බලන්න ගානක් දීලා තියෙන්නේ මේකට ගැලපෙන විදියට. එහෙනම් වර්ගඵලය කියන්නේ දිග්ගුණ කිරීම පළල කියන අදහසින්නේ 6 වරක් නම් 6නේ 6 6න් ගුණ කළා 6 වරක් 6 නිසා අපිට ගන්න පුළුවන් 6 වර්ගය. එහෙනම් 6 කියන එක ගැහුවා. දැන් මේකට උත්තරේ දෙන්න ගියොත් ඔයගොල්ලෝ 6 ගුණ කිරීම 6 කියලා ගැහුවොත් ලකුණු දෙන්නේ නැහැ. 6 x වර්ග ලකුණ ගැහුවම පස්සේ තමයි පිළිතුර විදියට 36 ලැබෙන්නේ. ඒක තමයි සඳහන් කරන්නට ඕන. ඒකට අදාළ අභ්‍යාස ටික තමයි 11යි 3 අභ්‍යාසයේ ගණනය කිරීම විදියට තියෙන්නේ. ඊළඟට 18 වෙනි පිටුවේ අපේ පාඩමේ අවසාන කාරණය මොකක්ද? අවසාන කාරණය අවසානටම තියෙන්නේ වර්ගමූල ලකුණ කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා. එහෙනම් බලන්න 25 වර්ගමූලය ලබා ගන්න ආකාරය. 25 වර්ගමූලය ලබා ගන්න ආකාරය. ගන්නෙ කොහොමද? මූල ලකුණ ගැහුවා 25 ගැහුවා සමාන ලකුණ ගැහුවා. 25 වර්ගමූලයනේ ඕන මේක. යතුරු ක්‍රියාත්මක කරන විදිය අහන්නේ. මුලින්ම මූල ලකුණ තියෙන එක කොටුව, ඊට පස්සේදී 2 කොටුව, ඊට පස්සේ 5 කොටුව, ඊට පස්සේ සමාන ලකුණ ඊළඟ කොටුව. ඔන්න උත්තරේ
ආයි සමාන ලකුණු දැම්මා. මෙතෙන්ට පිළිතුර ලැබෙනවා. එහෙනම් දැන් ප්‍රතිශත ලකුණ මේ වර්ගය කියන ලකුණු පස්සේ දින ගැහුවේ. හැබැයි මූලය කියන ලකුණ ගහන්නේ මුලින්. ඒක ගහලා තමයි පිළිතුරට යන්නට ඕන. බලන්න. ඊට පස්සේ 44521 වර්ගමූලය යනවා. වර්ගමූල ලකුණ ගැහුවා 44521 ගැහුවා. ඒක සමාන ලකුණ ගැහුවම පස්සේ උත්තරේට යන්න පුළුවන්. ඊළඟ දශම සංඛ්‍යාක වර්ගමූලය මේ ඕගොල්ලෝ හොයලා නැහැ. හොයන්න ඉගෙන ගන්නේ 10 පන්තියේදී. දැනට කැල් එක භාවිතයෙන් දශම සංඛ්‍යාවක උනත් වර්ගමූලය ගන්න පුළුවන්. මූල ලකුණ ගැහුවා 5.2.9 ගැහුවා. සමාන ලකුණට ගියාම පිළිතුරට යන්න පුළුවන්කම තියෙනවා. ඒකට දාලා ගණනය කිරීම ටික තමයි තියෙන්නේ පුතේ. මොකේද? 11/4 අභ්‍යාසයේ ඔය ගණනය කිරීම ටික තමයි තියෙන්නේ. එහෙනම් බලන්නකෝ. ඕකේ අමතර දැනුමට කියලා කොටුවක් ඇතුලේ දාලා තියෙන එක බලන්න ඕනේ. ඔය විශේෂ කාරණා බලන්න. ඒක කොහොමද උත්තරේ ගන්නෙ? එකමද හිතලා බලන්න. කැල්ලකින් ගහලා පිළිතුර ගන්න පුළුවන්ද කියලා. මිශ්‍ර අභ්‍යාසෙත් ඔය වගේම ගණන් ටිකක් තමයි ඉතින් තියෙන්නේ. දැන් ওই පාඩමේ එහෙනම් මම අද හැන්දෑවට ඕගොල්ලෝ ගණන් ටිකක් දානවා. අද පාඩමේ මාතෘකාව විතරයි ලිව්වේ. වෙන ලියන්න නැහැ. සටහන් ලියන්න දෙයක් නැහැ. රූප සටහන් අඳින්න දෙයක් නැහැ. මුකුත් කරන්න දෙයක් ඇත්තේ නැහැ. එහෙනම් ඕගොල්ලෝ කරන්න තියෙන්නේ මොකද්ද? මං අද හැන්දෑවට එවන ගණන් ටික දැන් පුළුවන් වුණොත් දැන් දාන්න. හරිද? තිබුණොත් මේකේ ෆෝන් එකේ තිබුණොත් එහෙම අදාළ ගණන් ටික ඒ ටික ඕගොල්ලෝගේ මේ ගණකයේ කියලා පාඩම ලිව්වනේ. එතන ගණන් ටික පිළිවෙලට ලියලා කැල් එකේ යතුරු ක්‍රියාත්මක කරන විදිය කොටු ඇඳලා සම්පූර්ණ කරලා තියන්න. ඕක තමයි ඉතින් ඔන්න අද දවසට පාඩම බවට පත් වෙන්නේ. එහෙනම් අපි අද දවසේ කතා කරපු ඒවා බලන්න පොඩ්ඩක්. මොනවාද? අපි කතා කළා විදේශ මුදල් කියන එක. විදේශ මුදල් කියන එකේදී අපි මතක තියාගත්තා පොත පෙරලා බලා ගන්න. විදේශ මුදල් කියන එකේදී විදේශ මුදල ලංකාවේ මුදල බවට පරිවර්තනය කළා. ලංකාවේ මුදලක් විදේශ මුදලක් බවට පරිවර්තනය කළා. මතක තියාගන්න කිව්වා විදේශ මුදල ලංකාවේ මුදල බවට පරිවර්තනය කරනවා නම් අපි ಗುಣ කිරීමක් කරනවා. හැබැයි ලංකාවේ මුදල විදේශ මුදලක් බවට පත් කරනවා නම් බෙදීමක් තමයි කරන්න ඕනේ. එතකොට එතන ගොඩක් අයට මේ හිටපු 30 ගානෙම්ම 7-8 දෙනෙක් තමයි මුලින් ගන්න හැදුවේ හරියට පිළිවෙලට. අනිත් අය මතක තියාගන්න දශම ස්ථාන තිබුණොත් එහෙම යට දශම ස්ථාන දෙකක් නම් 100ෙන් ගුණ කළා දශම ස්ථාන අයින් කරගෙන තමයි ගණන හදාගෙන යන්නට ඕන. ඊළඟට ඊළඟ කාරණය අපි ගණකයේ